තවත් මෙවැනි වීඩියෝ නැරඹීමට ඇදුරුතුමා channel එක subscribe කරන්න. බැංකු සැසඳුම් විස්තරය. එහෙම නැත්නම් අපි කෙටියෙන් කියනවා බැංකු සැසඳුම. මොකක්ද බැංකු සැසඳුමක් කියලා කියන්නේ? අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂයයි. මාසයේ අන්තිමේ අපිට බැංකුවෙන් එවන බැංකු ප්‍රකාශනය. මාසයේ අන්තිමේ අපිට බැංකුවෙන් එවනවා අපේ බැංකු ගිණුම පිළිබඳ විස්තරයක්. බැංකු ප්‍රකාශය. මේ තියෙන්නේ බැංකු ප්‍රකාශය. ඒකේ තියෙනවා මාසේ මුල ශේෂය. ඊට පස්සේ අපි තැන්පත් කරන ඒවා බැර වෙනවා. ඒ කියන්නේ මේ ශේෂයට ඒවා එකතු වෙනවා. අපි ගන්න ඒවා හර වෙනවා. ඒ කියන්නේ ඒ ශේෂයෙන් ඒවා අඩු වෙනවා. දවසින් දවස ශේෂය වෙනම පෙන්වනවා. මේ තියෙන්නේ බැංකු ප්‍රකාශය. මේ උඩ තියෙන්නේ අපේ බැංකු ගිණුම. අපේ ව්‍යාපාරයේ අපි හදන බැංකු ගිණුම. ඒකේ ආරම්භක ශේෂය තියෙනවා. අපි තැන්පත් කරන ඒවා හර පැත්තේ තියෙනවා. අපි නිකුත් කරන ගෙවන ඒවා බැර පැත්තේ තියෙනවා. ඒක තුලණය කරලා ශේෂය අරගෙන තිනවා මාසයේ අන්තිමේ ශේෂය 28100යි. ඒ කියන්නේ අපේ බැංකු ගිණුමේ මාසයේ අන්තිමේ ශේෂය අපිට පෙන්වුම් කරනවා 28100යි. මෙන්න අපිට බැංකුවෙන් එවපු ප්‍රකාශනය. ඒකේ මාසයේ අන්තිමේ තියෙන්නේ 23950යි. right? අපේ බැංකු ගිණුමේ 28100යි. බැංකු ප්‍රකාශනයේ තියෙන්නේ 23950යි. මේ දෙක වෙනස්. මෙන්න මේ ශේෂයන් දෙක වෙනස් වෙච්ච අවස්ථාවලදී මේ දෙක සමාන කරන්න අපි හදනවා తాවකාලික ලේඛනයක්. ඒකට කියනවා බැංකු සැසඳුම් විස්තරය. ඒ බැංකු සැසඳුම් විස්තරය හදන්න කලින් අපි මේ දෙක වෙනස් වෙන්න හේතු හොයා ගන්න ඕනේ. කොහොමද මේ දෙක වෙනස් වෙන්න හේතු හොයාගන්නේ? මේ දෙක සංසන්දනය කරලා. right? මුලින්ම බලන්න අපේ බැංකු ගිණුමේ ශේෂය තියෙනවා 4500ක්. බැංකුවේ ශේෂය තීරුවේ 4500 තියෙනවා. එහෙනම් මාසේ මුල මාසේ ආරම්භයේ ගැටලුවක් නැහැ. ඊට පස්සේ අපි මුදල් තැන්පත් කරලා තියෙනවා 17500ක්. අපි මේක පිළිවෙලට කරන්න ඕන පුතේ. මුලින්ම බලන්නේ අපේ හර තීරුවයි බැංකුවේ බැර තීරුවයි. මොකද අපිට හර වෙන ඒවා බැංකුවට බැර. අපි තැන්පත් කරාම අපේ බැංකු ගිණුමේ අපි ලියන්නේ හර. ඒ මොකද මේක අපේ වත්කම. නමුත් බැංකුවක අපේ ගිණුමේ ලියන්නේ බැර. ඒ මොකද ඒක ඒගොල්ලන්ගේ වගකීමක්. අපේ සල්ලි තියෙන්නේ ඒගොල්ලෝ. අපි ඉල්ලුව ගමන් අපිට දෙන්න ඕනේ. එහෙමනම් හොඳට මතක තියාගන්න අපිට හර ඒවා බැංකුවට බැර. එහෙමනම් අපි සංසන්දනය කරන්නේ මුලින්ම අපේ හර තීරුවයි බැංකුවේ බැර තීරුවයි. ඊළඟට 8 වෙනිදා මුදල් තැන්පත් කරලා 17500ක් ගිණුමට බැර වෙලාද? ඔව් බැර වෙලා. දෙකටම හරි දානවා. එතන ගැටලුවක් නෑ. ඊළඟට 12 වෙනිදා චෙක්පත් අංක 22.33 රුපියල් 2000ක් තැන්පත් කළා නාමල්ගෙන් ලැබුණු චෙක්පත. ගිණුමට බැර වෙලා. ඔව් 14 වෙනිදා ඒක ගිණුමට බැර වෙලා 2000 නාමල්ගෙන් ලැබුණු චෙක්පත. එහෙනම් එතනක් ගැටලුවක් නෑ. ඊළඟට චෙක්පත් අංක 44.55 සපුමල්ගෙන් ලැබුණු 3500ක චෙක්පත බැංකුවේ තැන්පත් කළා. බලන්න ඒක ගිණුමට බැර වෙලාද කියලා? නෑ. ඒ 3500 බැංකු ප්‍රකාශනයේ නෑ. ඒ කියන්නේ තාම මේක නිෂ්කාශනය වෙලා නෑ. මුදල් බවට පත් වෙලා නෑ. අපි ඒකට කියනවා උපලබ්ධි වෙලා නෑ කියලා කියන්නේත් ඒකම. අපි චෙක් පතක් අද තැන්පත් කරාම අදම බැංකුවක අපේ ගිණුමට දාන්නේ. මේක ශ්‍රී ලංකා මහ බැංකුවට යනවා දිනපතා චෙක්පත්. ඒතර නිෂ්කාශනය කරනවා. ගිණුම් වලින් හුවමාරු කරලා ඒ ගිණුමේ මේ ගිණුමට මේ ගිණුමේ මේ ගිණුමට දාලා අපේ ගිණුමට සල්ලි වැටලා ඉන්න දවස් දෙක තුනක් යනවා. ඒ අතරතුර බැංකු ප්‍රකාශනය ආවොත් ඒ චෙක්පත තාම බැංකු ප්‍රකාශනයට බැර වෙලා නැහැ. ඒ කියන්නේ තැන්පත් කර නමුත් බැර නොවු චෙක්පතක්. මෙන්න අපි 3500 චෙක්පත තැන්පත් කරා තාම ඒක ගිණුමට බැර වෙලා නැහැ. එහෙමනම් අපි දා ගන්නවා ඒකට තරුවක්. right. ඊළඟට චෙක් දිනේ 25 චෙක්පත් අංක 82.13 6000ක් තැන්පත් කළා කපිලගෙන් ලැබුණු චෙක්පත. බලමු ගිණුමට බැර වෙලාද කියලා. නෑ. ඒ චෙක්පත ගිණුමට බැර වෙලත් නෑ. එහෙමනම් තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත් දෙකක් තියෙනවා. ඊළඟට 28 වෙනිදා මුදල් තැන්පත් කරලා තියෙනවා 4000ක් ගිණුමට බැර වෙලාද? ඔව්. 28 වෙනිදා 4000 ගිණුමට බැර වෙලා. එතන වරදක් නේ. අපි දානවා හරියට. right. දැන් අපේ බැංකු ගිණුමේ හර පැත්තේ ඔක්කොම හරි දාලා තරු දාලා ඉවරයි. පරීක්ෂා කරලා ඉවරයි. ඒකේ නැතිව තියෙන්න පුළුවන් සමහරට බැංකුවේ බැර. ඒ කියන්නේ බැංකුවට බැර වෙලා ඒවා අපි හර කරගෙන නෑ තාම. මේවා අපිට හර වුණාට බැංකුවට බැර වෙච්ච නැතිව මෙතන තිබුණා. right. බලමු.
තියෙනවා 2500ක් තියෙනවා අපි දානවා තරුවක් මොනවද 2500 මොනවද ලාභාංශ කෙලින්ම අපේ ගිණුමට ලාභාංශ ලැබෙන 2500ක් අපි සමාගමක කොටස් මිලට අරගෙන ඒකට ලාභාංශ කෙලින්ම ගිණුමට ලැබෙනවා ඒක අපේ බැංකු ගිණුමේ ලියලා නැහැ එවනම් දැන් අපි හේතු දෙකක් හොයාගත්තා තැන්පත් කළ නමුත් බැරණ වූ චෙක් පත් දෙකක් තියෙනවා ඊළඟට කෙලින්ම ගිණුමට ලද ලාභාංශ 2500ක් තියෙනවා ඊළඟට අපි බලන්නේ අපේ බැංකු ගිණුමේ බැර පැත්ත, ගෙවීම් පැත්ත. අපි ගෙවන ඒවා චෙක්පත් නිකුත් කරනවා කියන්නේ ගෙවනවා. අපි ගෙවුවම බැංකු ගිණුම බැර. ඒවා අපේ බැංකු ප්‍රකාශනයේ යන්නේ හර පැත්තට. අපිට බැර ඒවා බැංකුවට හර. එහෙමනම් බලමු. මුලින්ම 9 වෙනිදා ගෙවලා චෙක්පත් අංක 12.03 රංගිත්ත 6000. ගිණුමට හර වෙලාද? ඔව් හර වෙලා චෙක්පත් රංගිත් කියලා. එහෙනම් ඒකේ ගැටලුවක් නෑ. නිකුත් කරාට ඉදිරිපත් වෙලා යා චෙක් පත්‍ර බැංකුවෙන් සල්ලි අරගෙන ඊළඟට චෙක් පත් අංක 12.04 සමානට 1200ක් ගෙවලා බැංකුවට හර වෙලා නෑ 1200 යා තාම බැංකුවෙන් සල්ලි අරගෙන නෑ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක් පත් කියන්නේ ඕක එහෙමනම් අපි 1200ට දානවා තරුවක් ඒක අපි නිකුත් කළාට තාම බැංකුවට ඉදිරිපත් වෙලා මුදල් ගෙවලා නෑ බැංකුවේ ඊළඟට 22 වෙනිදා වරිපණම් ගෙවලා තිනවා චෙක් පත් 400ක් ගිණුමට හර වෙලා ඔව් ගිණුමට හර වෙලා බැංකුවෙන් මුදල් ගෙවලා ඒක ගැටලුවක් නෑ අපි දෙකටම හරි දානවා ඊළඟට 22 වෙනිදා 29 වෙනිදා චෙක්පත් අංක 21.06 අනුරට ගෙවලා 1800ක් ගිණුමට හර වෙලා නෑ බැංකුවෙන් මුදල් ගෙවලා නෑ නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් අපි දානවා තරුවක් එහෙමනම් නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් දෙකක් තියෙනවා දැන් එහෙනම් බැංකු ගිණුමේ බැර පැත්ත හරි. මොකද අවසාන ශේෂය බලලා වැඩක් නෑ. දැන් අපි දන්නවා ඒක වෙනස්නේ. ඒකනේ අපි මේ හේතු හොයාගන්නේ. right. ඒකේ බැර පැත්තේ නැතිව මේකේ හර තියනවද බලමු. තියනවා එකක්. 150. ඒ මොනවද? බැංකු ගාස්තු. බැංකුව අපිට ඔය සේවා සපයනවට පොඩි ගාස්තුවක් අය කරගන්නවා. ඒක අපි බැංකුවට ගිහලා පොලිමේ ඉඳලා සල්ලි වලින් ගෙවන්නේ. අපේ ගිණුමෙන් කපා ගන්න. ගිණුමෙන් අඩු කරගන්න. එහෙනම් බැංකුව ගාස්තු 150 අඩු කරගෙන ඒක තාම අපි බැංකු ගිණුමේ ලියලා නැහැ. හොඳයි. එහෙමනම් මේ ශේෂයන් දෙක වෙනස් වෙන්න අපි හේතු හොයාගත්තා. දැන් ඊට පස්සේ මුලින්ම කරන්න ඕනේ අපේ බැංකු ගිණුමේ අඩුපාඩු හදන එක. අපි ඒකට කියනවා බැංකු ගිණුම සංශෝධනය කරනවා. සංශෝධනය කරනවා කියන්නේ වැරදි අඩුපාඩු හදනවා. හදලිරලා එන අලුත් ශේෂය. ඒ සංශෝධිත ශේෂය දාලා තමයි බැංකු සැස්තුම් ප්‍රකාශය කියන ලේඛනය හදන්නේ. එතනදී අපේ බැංකු ගිණුමට ගන්නේ මෙතෙක් සිද්ධ වෙලා ඉවර ඒවා. දැන්ටම සිද්ධ වෙලා ඉවර ඒවා. ඒ කියන්නේ මෙන්න මේ බැංකු ප්‍රකාශනයේ තියෙන ඒවා ටික යන්නේ සංශෝධිත බැංකු ගිණුමට. දැන් බලන්න 150 බැංකු ගාස්තු අය කරගෙන ඉවරයි. දැන් ඒක අපි අනිවාර්යෙන් බැංකු ගිණුමේ ලියන්න ඕනනේ. සිද්ධ වෙලා ඉවරයි. ඒක යන්නේ සංශෝධිත බැංකු ගිණුමට. ඊළඟට 2500 ලාභාංශ අපේ ගිණුමට ලැබිලා ඉවරයි. දැන් ඒක අපේ ලැබීම් පැත්තේ අපි බැංකු ගිණුමේ ලියන්න ඕනේ. ඒක සිද්ධ වෙලා ඉවරයි. ඒක යන්නේ සංශෝධිත බැංකු ගිණුමට. එහෙමනම් බැංකු සැස්තුමට යන්නේ මොනවද? තවම සිද්ධ වෙලා ඉවර නැති తాවකාලික ඒවා. එහෙමනම් බැංකු සැස්තුමට යන්නේ වර්ග දෙකයි. තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත්. අපි තැන්පත් කළා තාම මේක ගිණුමට බැර වෙලා නැහැ. ඒක අනිත් බැර වෙයි. තාම නිෂ්කාශනය වෙලා නැහැ. తాවකාලිකයි. බැංකු සැස්තුමට ගන්න. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. නිකුත් කළා අපි චෙක්පත්කින් ගෙවුවා. තාම එයා බැංකුවෙන් සල්ලි අරගෙන නැහැ. නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. ඒ જાති දෙක පමණයි බැංකු සැස්තුමට යන්නේ. එහෙමනම් මෙන්න මේ බැංකු ගිණුමේ තියෙන මේ හර පැත්තේ ඒවයි බැර පැත්තේ ඒවයි අපි තරු දාපුව තමයි බැංකු සැස්තුමට යන්නේ. මේ බැංකු ප්‍රකාශනයේ තියෙන ඒවා යන්නේ සංශෝධිත බැංකු ගිණුමට. ඒ සංශෝධිත බැංකු ගිණුම ආරම්භ කරනකොට මුලින්ම ශේෂය දා ගන්න ඕන. අපි ගොඩක් දරුවෝ වරද්දගන්නේ ඕක. ආරම්භක ශේෂයෙන් දාන්නේ ඒකේ ශේෂය ගියේ කියලා. එතකොට අපේ ළමයි දාන්නේ මෙන්න මේ ආරම්භක ශේෂය 4500 නෑ. සම්පූර්ණ ගානම වර්ධින. මතක තියාගන්න ඇයි අපි මේක හදන්නේ? මාසේ අන්තිමේ අපේ බැංකු ගිණුමේ ශේෂයයි මේ බැංකු ප්‍රකාශනයේ ශේෂයයි වෙනස් වෙනවා. එහෙනම් මාසේ අන්තිමේ මෙන්න මේ ශේෂය දාලා තමයි ඔයා බැංකු සැස්තුම හදන්නේ. හැදුවම අවසානයේදී බැංකු ප්‍රකාශනයේ බැංකු සැස්තුමේ එනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය.
ඒ ශේෂය තමයි මෙන්න මේකේ එන්න ඕනේ 23950. හරි එහෙමනම් මේ ශේෂය දාලායි හදන්නේ උත්තරේට එන්න ඕනේ මේක. right. හොඳයි. කලින් අපි බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශනයයි සසඳලා ඒ දෙක වෙනස් වෙන්න, ඒ දෙක අසමාන වෙන්න හේතු හොයාගත්තා. දැන් ඒව ඇසුරින් බැංකු සැස්තුම පිළියෙල කරන්නයි යන්නේ. අපි මුලින්ම හදන්න ඕනේ බැංකු ගිණුම සංශෝධනය කිරීම. සංශෝධිත බැංකු ගිණුම. right. එතකොට ඒකට ලියන්න ඕන ව්‍යාපාරේ නම අජන්තගේ ව්‍යාපාරයේ 2002/12/31 දිනට සංශෝධිත බැංකු ගිණුම. එහෙම නැත්නම් බැංකු ගිණුම සංශෝධිත. දැන් අපි බැංකු සැස්තුම මේ ක්‍රමයට හදනකොට මුලින්ම කරන්න ඕනේ බැංකු ගිණුම සංශෝධනය කරන එක. ඒකෙදි මුලින්ම ශේෂය දා ගන්න ඕනේ. 2002/12/31. ශේෂය ඉදිරියට ගෙනාවා. බැංකු ගිණුමේ දැන් ගන්නේ අවසාන ශේෂය 28100යි. මෙතනින් පහළට ගන්න ශේෂය තමයි යටින් ඉදිරියට ගන්න. ඒ නිසා දානවා 28100 ශේෂය. right. ඊට පස්සේ මම ඔයගලන්ට පැහැදිලි කරා බැංකු සැස්තුමට යන්නේ මොනවද සංශෝධිත බැංකු ගිණුමට යන්නේ මොනවද කියලා. සංශෝධිත බැංකු ගිණුමට යන්නේ අර බැංකු ප්‍රකාශනයේ තිබුණු දේවල් දෙක. බැංකු ගාස්තු. බැංකු ගාස්තු කියන්නේ අපිට ලැබීමක්ද ගෙවීමක්ද? ගෙවීමක්. හරිම ලේසි පුතේ. ලැබීමක් නම් දාන්නේ හර, ගෙවීමක් නම් බැර. බැංකු ගාස්තු ගෙවීමක් බැර 150යි. බැංකු ගාස්තු. ඒවට දින ගන්න අවශ්‍ය නැහැ. ඊළඟට බැංකු ප්‍රකාශනයේ බැර තිබුණා 2500ක් ලාභාංශ. කෙලින්ම අපේ ගිණුමට ලැබිච්ච ලාභාංශ. අපිට ලැබීමක්. ලැබීමක් නම් අපි දාන්නේ හර 2500යි. ලාභාංශ. right. එහෙමනම් දැන්ටම සිද්ධ වෙලා ඉවර වෙච්ච හේතු දෙකයි තිබුණේ. ওই දෙක ගත්තා සංශෝධිත බැංකු ගිණුමට. දැන් අපි මේක තුලණය කරලා ගන්නවා ශේෂය. තිස්දාස් 600යි එකතුව ඒකෙන් 150 අඩු කරාම 30450යි. ශේෂය පහළට ගෙන ගියා. ශේෂය ඉදිරියට ගෙනාවා. දැන් එහෙමනම් අපි බැංකු ගිණුම සංශෝධනය කරලා ඉවරයි. දැන් ඊට පස්සේ මෙන්න මේ සංශෝධනය කරපු මේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය ඇසුරින් තමයි බැංකු සැස්දුම් විස්තරය පිළියෙල කරන්නේ. ඒකෙත් මාතෘකාව අරගෙන ලියන්න ඕනේ. අජන්තගේ ව්‍යාපාරයේ 2002/12/31 දිනට බැංකු සැසඳුම් විස්තරය. මම මෙතන ඉදමදින් නිසා ඒවා ලියන්නේ. ඔයගොල්ලන් ගාන හදනකොට ඒවා ලියන්න ඕනේ. දැන් මුලින්ම දාන්න ඕනේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. 2002/12/31 දිනට සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය 30450යි. ඒක දාන්නේ දෙවෙනි තීරුවේ. මේ තීරු දෙකක් තියෙන්නේ හර බැර නෙමෙයි. කීපයක් තියෙනවා පෙර වැඩ පළවෙනි තීරුවේ දාලා අවසාන උත්තර තමයි දෙවෙනි තීරුවට ගන්න. right. දැන් ඕකට එකතු කළා. right. දැන් අපි හේතු දෙකක් යනවා බැංකු සැස්දුමට. තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත්, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. ඔය දෙකෙන් එකක් එන්නේ එකතු කරන්න, එකක් එන්නේ අඩු කරන්න. මොනවද එකතු කරන්නේ මොනවද අඩු කරන්නේ කියලා අපි දැනගන්න ඕන. මම ඒක දැන් ඔයාලට කියලා දෙනවා. right. අපි බලමු මේ ව්‍යාපාරය කියන්නේ මේ ගිණුම අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම කියලා හිතා ගන්නකො. මේ බැංකුව ඒ කියන්නේ අපේ නමින් බැංකුවේ තියෙන ගිණුම. දැන් ඔයා හැම විටම හිතන්න අපේ රුපියල් 5000ක් අපි බැංකුවේ තැන්පත් කරලා තියෙනවා කියලා. එහෙමනම් අපේ ව්‍යාපාරයේ බැංකු ගිණුම අපි ලියන්නේ මොන පැත්තේද ඕක? හර. ඒ මොකද අපේ සල්ලි බැංකුවේ තියෙනවා. මේක අපේ වත්කමක් හර. එතකොට බැංකුවක අපේ ගිණුම ලියන්නේ මොන පැත්තේද? බැංකුවක අපේ ගිණුම ලියන්නේ බැර. හොඳයි. එයි බැර වෙන්නේ. ඒක බැංකුවේ වගකීමක්. අපේ සල්ලි වල ළඟ තියෙන අපි ඉල්ලුවම දෙන්න ඕන. එහෙනම් මෙන්න වැදගත් දේ මෙතනින් ඉගෙන ගන්න. අපිට හර වෙන සෑම දෙයක්ම බැංකුවට බෑ.
right එහෙමනම් ඒ වගේම තමයි අපිට මොනවා හරි බැර වුණොත් ඒක බැංකුවට හර. හොඳයි. දැන් අපේ 5000ක් තියෙනවා බැංකුවේ 5000ක් තියෙනවා ගැටලුවක් තියෙනවද? නැහැ. බලමු පළවෙනි ගැටලුව. තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත්. මේ ගානේ අපිට තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත් දෙකක් ලැබුණා. 1200ක චෙක්පතයි 1800යි. එතන ගණන් අවශ්‍ය නැහැ. අපි නිකන් සරල ගණනක් ගන්නකො නිකන් මේ උදාහරණයක්. ඔන්න අපේ 5000ක් තියෙනවා. අපි තව 1000ක් තැන්පත් කළා කියලා හිතන්න. එතකොට දැන් අපි ඒක බැංකු ගිණි විලියනවනේ. දැන් එතකොට කීයක් තියෙනවද? 6000යි. බැංකුවට බැර වුණා නම් බැංකුවේ 6000යි. නමුත් බැර වෙලා නැහැ. ඕකට මේ දෙක වෙනස් උනේ. තැන්පත් කළ නමුත් බැර නොවු. එහෙනම් අපේ කීයක් තියෙනවද පුතේ? 6000. බැංකුවේ තියෙන්නේ කීයද? 5000. බැංකුවේ 5000 නම් අපිත් 5000 කරගන්න ඕන. බැංකුවේ ගානට අපේ ගාන සමාන කරගන්න ඕන. මේ తాවකාලික. මේ දෙක අනාගතේදී වෙනස් වෙනවා එතක. එහෙමනම් බැංකුවේ 5000 නම් අපේ 6000ක් තියෙනවා 5000 කරන්න 1000ක් මොකද කරන්න ඕන? අඩු කරන්න ඕන. එහෙමනම් ඒක එන්නේ ඍණ. තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත් එන්නේ ඍණ. හොඳයි. ඊළඟට අපි ආයෙ බලමු දෙවෙනි හේතුව. අපිට ලැබුණු දෙවෙනි හේතුව නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. හොඳයි. මෙන්න ආයෙ හිතන්න අපේ 5000ක් තියෙනවා හර. එහෙමනම් බැංකු ගිණුමේ ඒ 5000 තින්නේ බැර. නිකුත් කරනවා. නිකුත් කරනවා කියන්නේ මොකක්ද? චෙක්පතකින් ගෙවනවා. හිතන්න අපි පෙරේරට ගෙවුවා 2000ක් චෙක්පතකින්. ගෙවුවා නම් බැර. අපේ බැංකු ගිණුම බැර. දැන් මේ ගිණුම තුලනය කරොත් 5000න් 2000 අඩු වෙලා කීයද ඉතිරි වෙන්නේ පුතේ? 3000යි ශේෂය ඉතිරි වෙන්නේ. එයා බැංකුවෙන් සල්ලි ගත්තා නම් බැංකුවට හර. බැංකුවෙත් ඉතිරි වෙන්නේ 3000යි. නමුත් ඉදිරිපත් නොවු කියන්නේ තාම එයා බැංකුවෙන් සල්ලි අරගෙන නැහැ. එහෙනම් බැංකුවේ කීයක් තියෙනවද? 5000ම තියෙනවා. අපේ තියෙන්නේ කීයද? 3000යි. අපිත් 5000 කරන්න නම් 2000 මොකද කරගන්න ඕන? එකතු කරන්න ඕන. එහෙමනම් ධන. එහෙමනම් මතක තියාගන්න තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත් ඍණ, නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් ධන. දැන් ඔයා අදින් පස්සේ හැමදාම මෙහෙම ගිණුම් ගගා බලන්න ඕනේ. ගණන් එකක් හැදුවත් දෙකක් හැදුවත් 100ක් හැදුවත් ඔය දෙක වෙනස් වෙන්නේ. එහෙනම් මතක තියාගන්න හැම විටම නිකුත් කළ ඉදිරිපත් නොවු චෙක්පත් ධන. එහෙනම් තැන්පත් කළ බැර නොවු එක ඍණ. ඔය දෙක විතරනේ තියෙන්නේ. ඒක මතක තියාගන්න පොඩි සූත්‍රයක් තියෙනවා. නිකුතු එකතු. නිකුතු එකතු. එහෙනම් මතක තියාගන්න හැම විටම බැංකු සැස්තුමේදී නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් එන්නේ එකතු කරන්න. එහෙනම් තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත් එන්නේ අඩු කරන්න. හොඳයි. දැන් අපි ආරම්භක ශේෂය දැම්මා. ඒකට එකතු කරනවා අර නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත් දෙක. අපිට ලැබුණු චෙක්පත් දෙක 1200යි 1800යි. එකතු කළා නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවු චෙක්පත්. වෙන වෙනම දාන්න ඕනේ අංකය 12.4 1200යි 21.6 1800යි. ඒ දෙකේ එකතුව ගන්නවා අපි දෙවෙනි තීරුවට 3000යි. ආරම්භක ශේෂයට මේක තියෙන්නේ එකතු කළා කියලා මේ දෙක එකතු කරලා දානවා අපි උත්තරේ 33450යි. right. ඒකෙන් අඩු කළා තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත්. අංක 44යි 55 3500යි. අංක 82යි 13 6000යි. ගන්නවා ඒ දෙකේ එකතුව දෙවෙනි තීරුවට 9500යි. අඩු කරලා ගන්නවා උත්තරේ 23950යි. 2002යි 12යි 31 දිනට බැංකු ප්‍රකාශනයේ ශේෂය. right? එහෙමනම්
බැංකු සැලසුමක් හදන්නේ ඔහොමයි. හරි? මම නැවත මතක් කරන්න. මුලින්ම කරන්නේ මොකක්ද? අපේ බැංකු ගිණුමේ ශේෂයයි බැංකු ප්‍රකාශනයේ ශේෂයයි වෙනස් වෙන්නේ හේතු හොයාගන්න. ඊට පස්සේ ඒ හේතු වලින් දැන්ටම සිද්ධ වෙලා ඉවර හේතු. බැංකු ගාස්තු, ණය ගැති ප්‍රේෂණ, ලාභාංශ වගේ ඒවා බැංකු ගිණුමේ ලියලා බැංකු ගිණුම සංශෝධනය කරලා ගන්නවා ශේෂය. ඒ ශේෂය දාලා හදනවා බැංකු සැලසුම. ඒකෙදි නිකුත් කළ නමුත් ඉදිරිපත් නොවුණු තියෙනවා ඒ චෙක්පත් එකතු කරනවා. තැන්පත් කළ නමුත් බැර නොවු චෙක්පත් තියෙනවා අඩු කරනවා. උත්තරේ එනවා බැංකු ප්‍රකාශනයේ ශේෂය. දැන් මේ විදිහට ගානක් දුන්නම ඔයාලට තියෙන වාසිය උත්තරේ හරිද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. කොහොමද? ඔයාගේ බැංකු ප්‍රකාශනයේ ශේෂය කීයද කියලා බලනවා. මෙතන ඒ ශේෂය ඇවිල්ලා තියෙනවද කියලා බලනවා. එහෙනම් අපිට මතකයි දැන් පුතාට අපි අර බැංකු ප්‍රකාශනයේ ශේෂය තිබ්බේ 23950. එහෙනම් මෙතන මේ උත්තරය ආවා. ඒ කියන්නේ බැංකු සැලසුම නිවැරදි කියන එකයි. වීඩියෝ ඔබට වැදගත් වුණා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ස්තුතියි.